ආයුබෝවන් සුබෝදෑසනක් සියලුම දෙනාට. අපි සෝදානම් සියත ටීවී ආදරණීය ජීවිතේ වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් වැඩසටහන ආරම්භ කරද්දීම මම ඔබෙන් අහන්න කැමතියි ඔබ ළඟ සිටින ඔබේ ළඟම මිතුරා ගැන ඔබ අවබෝධයෙන්ද සිටින්නේ. එහෙමත් නැත්නම් ඔබ ළඟ සිටින ඔබේ ළඟම කෙනා පිළිබඳව ඔබ අවබෝධයෙන්ද සිටින්නේ. අපි මිනිසුන් එක්ක කටයුතු කරනකොට සමහර මිනිසුන් අන්දන ඇඳුම් අපි අඳින්න ලෑස්ති වෙලා ඉන්නව නේද? අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපිට කැමති ඇඳුම ඇඳගන්න මිසක් මිනිස්සු අන්දන ඇඳුම් අඳින්න නෙමෙයි. බොහෝ කට්ටිය ඉන්නවා මේ අරයා කියන එක තමා හරි, මෙයා කියන එක තමා හරි. එහෙමත් නැත්නම් මගේ යාළුවා මෙහෙමයි කිව්වේ. එතකොට මම ඒ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. සමහර වෙලාවට ආදරණීය සම්බන්ධතා පළඳු වෙන්න. ඒ වගේම තමයි ආදරණීයයන් ගැන විවිධ කටකතා ඇති වෙන්නේ. මේ වගේ දේවල් බොහෝමයක් බලපානවා. ඒ නිසා ඔබ ජීවිතය අවබෝධ කරගන්න. මිනිසුන් අන්දන ඇඳුම් අඳින්නේ නැතුව තමන්ට අවශ්‍ය තමන් කැමති ඇඳුම ඇඳගන්න. ඒක තමන්ගේ ප්‍රයෝජනයට බොහොම වැදගත්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද දවසේදී මේ වගේ කටයුතුත් එක්ක ගනුදෙනු කරනකොට ඔබට ඉවසීමේ සීමාව පැන්න අවස්ථා තියෙන්නට පුළුවන්. අපි අහලා තියෙනවානේ ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. ඇත්තටම ඉවසීමෙන් සැනසීම ලැබෙනවද? අපි සූදානම් අද දවසේදී ඉවසීම පිළිබඳව කතා බහ කරන්න. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි ආරාධනා කරා කල්පනාකරන මානව හැකියාව පුහුණුකරු පුහුණු උපදේශක ලසන්තකාරිය පෙරුම මහත්මයාට. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් පෙක්සා. උදෑසනින්ම ඔන්න අපිට නැතිම දේ තමයි ඉවසීම. අපි ඉවසීම පිළිබඳව කතා කරන්න සූදානම් ඔබතුමත් එක්ක. ඉවසීම පිළිබඳව කතා කරන්න කලින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි යම් පුද්ගලයෙක්ගේ කායික සහ මානසික යහපැවැත්ම උදෙසා මේ ඉවසීම වැදගත්ද? එහෙමත් නැත්නම් මේ පිළිබඳව අපිට කොහොමද අර්ථකථනය කළ හැක්කේ? ඔව් පෙක්සා මේ දැන් සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන මේ ස්වභාව ධර්ම නැත්තම් මේ ලෝකෙ දිහා බැලුවොත් මිනිස්සු වගේම විවිධාකාරයේ සත්තු ජීවත් වෙනවා. සමහර සත්තු සත්වෝද්‍යාන වල ඉන්නවා අපි දැකලා තියෙනවා. සමහර සත්තු අපි හුරතලයට හදනවා. ඒ වගේම ওই දෙකේම නැති සත්තු විශේෂ වනාන්තර වල ජීවත් වෙනවා. ඒතර මේ සත්තුන්ට අපි සාමාන්‍යයෙන් කියන්නේ තිරිසන්නු කියලා. තිරිසන්නු කියන වචනේ ලේසියෙන් මිනිස්සුයෙකුට භාවිතා කරන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී මිනිසුන්ට තිරිසන්නු වගේ කියලා කියන අවස්ථා තියෙනවා. ඒතර මේ තිරිසන් සතුන්ගේ මිනිස්සයා වෙනස් වෙන්න ගුණාංග සමුදායක් තියෙනවා. ඒ ගුණාංග අතර ඊටාම හොඳ ගුණාංගයක් තමයි ඉවසීම කියන ගුණාංගය. එතකොට ඉවසීම කියන්නේ හොඳ මානවවාදී මානුෂීය ගුණාංගයක්. ඒ ගුණාංගයේ වැඩිපුරම තියෙන සහ ඒක වැඩි වර්ධනය කරගන්න හැකියාව තියෙන මිනිස්සුන්ට. ඒ වගේම අපි ගත්තොත් එහෙනම් අපේ මේ පෞරුෂ සංවර්ධන විශේෂේශ්‍රය තුල අපි කතා කරනවා ඊටාම ශක්තිමත් පෞරුෂයක් ගොඩනගා ගන්න නම් ජීවිතයේ අරමුණු අපේක්ෂාවට හොඳ ශක්තියෙන් යන්න නම් ඒ පෞරුෂයන් තුල තිබිය යුතු ගුණාංග සමුදායක් තියෙනවා. අපි සමහර අය දෘඩ කුසලතා කියලා කියනවා, සමහර අය මෘදු කුසලතාව කියලා කියනවා. ඒතකොට මේ ඉවසීම කියලා කියන්නේ ඒ වගේ හොඳ පෞරුෂ ගුණාංගයක්. ඒතකොට ඉවසීම කියන මේ ශක්තිමත් පෞරුෂ ගුණාංගය කෙනෙකුට නැත්තම් ඔහුට ඇයට හරි අමාරු වෙනවා තමන්ගේ ජීවිතයේ අරමුණු අපේක්ෂාවන් කියන ඒවා සාර්ථක මට්ටමට අරන් යන්න. ඒ වගේම අපේක්ෂා ඔබයි මමයි දන්නවා මේ දැන් අපි හැම කෙනෙම කවුරු ආගමක් අදහනවනේ නැත්නම් ආගමක් විශ්වාස කරනවනේ ආගම උගන්වන දේවල් පිළිපදිනවනේ. එතකොට ආගම් තුල අපිට විස්තර කරන ඒ ආගමික නිෂ්ඨාවට නැත්නම් ඒකේ උපරිම අරමුණට නැත්නම් අන්තයට යන්න අපි ප්‍රගුණ කරන්න ඕන අධ්‍යාත්මික ගුණවගාවන් ගුණධර්ම සමුදායක් තියෙනවා. ඒ තියෙන්න ඕන එහෙම අධ්‍යාත්මික ගුණධර්ම අතරේ තියෙන්න ඕන හොඳම ගුණාංගයක් තමයි මේ ඉවසීම කියන ගුණාංගය. එතකොට ඒ අතින් බැලුවම අපිට තේරෙනවා හිතවතුනි මිතුරනි එක පැත්තකින් මේක ඇවිල්ලා මානවවාදී මානුෂීය ගුණාංගයක් තිරසන් සතුන්ගේ මිනිස්සු වෙනස් වෙන්නේ මේ ඉවසීම කියන ගුණාංගයේ ප්‍රබල විදිහට තියෙනකොට. දෙවෙනි එක පෞරුෂ ගුණාංගය. තුන්වෙනි කාරණේ අධ්‍යාත්මික ගුණාංගය. එතකොට මෙන්න මේ ගුණාංගය අපි තුළ වර්ධනය කරගන්නකොට අපි හරි ශක්තිමත් පෞරුෂයක් ඇති පුද්ගලයෙක් වෙනවා. අපේ කායික පෞරුෂය විතරක් නෙමෙයි මානසික පෞරුෂය. කායික මානසික අපි හරි ශක්තිමත් වෙනවා. ජීවිතයේ අභියෝග එනකොට ජීවිතයේ බිඳවැටීම් වෙනකොට විශේෂයෙන් අපි කැමති දේවල් නෙවෙයි අකමැති දේවල් ජීවිතයේ සිද්ධ වෙනකොට මේ ජීවිත ගමන තරණය කරනකොට උපේක්ෂා මදි පුංචිකම් වලට හෙලා දැකීම් වලට කොන්කිරීම වලට අපේ ජීවිත ලක් වෙනකොට අපේ අරමුණ අමතක කරන්නේ නැතු ඒ අරමුණට ශක්තියම යන්න අපිට අවශ්‍ය ශක්තියම අඩිතාලම දාගන්න පුළුවන් හොඳ ඉවසීම කියන ගුණාංගේ ප්‍රගුණ කරනකොට ඒ නිසා කායික නිරෝගීභාවයට මානසික නිරෝගීභාවයට සහ ජීවිතයේ අරමුණු අපේක්ෂා සාර්ථකව ළඟා කරගන්න ඉවසීම කියන එක ප්‍රගුණ කරගන්න එක නම් අතිශයින්ම වැදගත් වෙනවා. අනිවාර්යෙන් කෙනෙක් කියන්න පුළුවන් මට හොඳටම තරහ යනවා.
හැබැයි ටිකක් ඉවසන්න අමාරුයි. මෙන්න මේ වගේ කාරණාවලට එන්න පුළුවන්. මට ඔබතුමාගෙන් අහන්න හිතුණා මේ කෙනෙක් කියනවා නම් මට ඉවසන්නම බෑ. එහෙමත් නැත්නම් ඔය ඉවසීම කියන ගුණාංගය මට ඇත්තෙම නැහැ. මේවම කියනවා නම් කෙනෙක් මේකේ තියෙන ප්‍රතිඵලය මොකක් වේද තමන්ගේ ජීවිතේට? මම හිතන්නේ උපේක්ෂා ලංකාවේ ජීවත් වෙන හැම කෙනෙක්ම වගේ ඔය ඔබ කිව්ව දේ කරලා. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඉවසීම කියලා කියන මම අර්ථ දක්වන්නේ ඒක මානවවාදී ගුණාංගය, මානුෂීය ගුණාංගය, පෞරුෂ ගුණාංගයක් කියලා නැත්නම් අධ්‍යාත්මික ගුණාංගයක් කියලා. ඒකට දැන් අපි දන්නවා අපේ සාමාන්‍ය භාෂා ව්‍යවහාරයේදී සමාන පද විරුද්ධ පද තියෙනවා. දැන් අපි අඳුර කියන එකට විරුද්ධ පදේ ආලෝකය කියලා ගන්නවා. අහස නම් පොළොව කියලා ගන්නවා. එතකොට මේ කැමති නම් අකමැති කියන පදේ ගන්නවා. ඉවසීම කියන පදේට හොඳ විරුද්ධ පදයක් විදියට ගන්න පුළුවන් නොයිවසීම කියන එක. ඒ කියන්නේ ඉවසීමක් නැතිකම. නැත්නම් අපි කියනවා ඒකත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ක්‍රෝධය, තරහව, වෛරය, ද්වේෂය ගොඩාක් දේවල් බද්ධ වෙලා තියෙනවා. එතකොට ඉවසීම නැතිකමින් නොයිවසීම ජීවිතේ හදා ගැනීම තුළ අපි මොනවද උරුම කරගන්නේ? දැන් අපි විවිධායගේ ජීවිත කතා කියවනකොට උපේක්ෂා අපිට තේරෙන දෙයක් තමයි මේ නොවිවසීම කියන ගුණාංගය කෙනෙක්ගේ පෞරුෂයක් තුළ වර්ධනය වුණොත් එහෙම ඒක ඇවිල්ලා පෞරුෂ ගුණාංගයකට වඩා අපි නොයොසීම කියන එක සලකන්නේ චිත්ත වේගාත්මක හැඟීමක් විදියට. ඒ කියන්නේ ඒක ආවේගයක් ඇත්තට. ඒක ෂණිකයෙන් ඇතිවෙන සහ බොහෝ වේලාවක් රැඳී තියෙන සහ ඒ තුල හානිකර ප්‍රතිඵල ජනනය කරන්න පුළුවන් චිත්ත වේගාත්මක හැඟීමක් තමයි නොයොසීම කියලා කියන්නේ. අපි දන්නවා සාමාන්‍ය කෙනෙකුට නොයොසෙනකොට කේන්ති යනකොට වෙවුලනවා. දත්මිටි කනවා. නේද? ඊට පස්සේ පරුස වචන කියන්න පටන් ගන්නවා. අනිත් කෙනාට ගහන්න පයින් සමහරවිට මරලත් දානවා. ඒ කියන්නේ ඉවසීමෙන් තොර වීම නිසා නොයවසීම නිසා මිනිස්සු මරපු අවස්ථාවක් තියෙනවා. දැන් උපේක්ෂා දැන් මට මතක් වෙනවා සිද්ධිය අවුරුදු 12කට විතර කලින් මම මේ කොළඹ ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාරයකට පුහුණු වැඩසටහනකට ගියා. ඉතින් ඒ වැඩසටහන ඉවර වෙලා හවස එන්න කලින් මට ආස හිතුණා මේ බන්ධනාගාර රැඳවියොත් එක්ක ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින කීප දෙනෙක් එක්ක කතා කරන්න. මට ආසාවක් තිබ්බා. ඉතින් නිලධාරීන් මට අත්තට අවස්ථාව දුන්නා. ඊට පස්සේ මේ දැන් මම එක්කෙනෙක් එක්ක කතා කරනකොට ඌට ඇයිති අවුරුදු 36ක් විතර. මම ඒවා දැන් සිරගත වෙලා කොච්චර කාලයක්ද? මට කිව්වා මේ අවුරුදු 18ක් විතර වෙනවා කියලා. ඒතකොට ඒ අතින් බැලුවොත් ඌ අවුරුදු 18 19 විතර තමයි මේ හිරේට ඇවිල්ලා තියෙන්නේ. මම ඒවා ඇත්තට මොකද්ද සිද්ධිය? සිද්ධිය තමයි ඌ පාසලේ ජීවත් වෙනකොට ගමේ පාසලේ ඉඳලා තියෙන්නේ. ඔහු මේ සාමාන්‍ය පෙළ විතරයි කරලා තියෙන්නේ. ඒ පාසලේම තරුණ ලස්සන ගෑල් ළමෙක් ඉඳලා තියෙනවා ඥාති සහෝදරියක් වෙන. මේ දෙන්න පොඩි ප්‍රේම සම්බන්ධයක් හදාගත්තා. ඊට පස්සේ මේ ප්‍රීළමයා සාමාන්‍ය පෙළ අසමත් වෙලා ඒ ගමේ ඔහුගේ තාත්තා මේසන් වැඩ කරන්නේ. මේසන් වැඩට උදව් කරන්න ගියා. මේ ගෑල් ළමයා A level කරලා යුනිවර්සිටි තේරුණා. දැන් යුනිවර්සිටි පටන් අරන් විතරයි. එතකොට මේ ඉතින් මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධය තිබ්බ. හැබැයි අර දැන් අර ළමයා යුනිවර්සිටි යනවා මේ ළමයා සාමාන්‍ය මේසන්වත් උදව් කරුවේ පොඩි පොඩි ගැටණියක් නැති වුණා. ඉතින් ওই කාලේ ඉඳලා තියෙනවා මේ ඒ ගමේම තව පන්තියේ ඉස්කෝලේම ඉගෙන ගත්ත ළමයෙක්. ඒ ළමයා පිරිල් ළමයෙක් මේ අර ගෑල් ළමයා තරුණ ගෑල් ළමයා ගැන ලොකු උනන්දුවක් තිබිලා තියෙනවා. ඔහුත් විශ්වවිද්‍යාලයට තේරිලා අර ගෑල් ළමයා යන විශ්වවිද්‍යාලයටම යන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ ඒ ගෙවල් තියෙන ප්‍රදේශෙම මේ විශ්වවිද්‍යාලය තියෙන්නේ. ඉතින් අර තරුණිය උදේට එනවා විශ්වවිද්‍යාලය යන්න. අර අනිත් විශ්වවිද්‍යාල තේරිච්ච පිරිල් ළමයාත් එනවා. ඉතින් එක විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න නිසා මේ දෙන්න කතා බහ කරනවා. එතකොට ඕක දැකපු තව කෙනෙක් අර මේසනත් උදව් කරන තරුණයාට කියලා තියෙනවා අන්න ඔයාගේ ගෑවු ළමයා අරයත් එක්ක යාළුයි කෙලි මෙහෙම කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් දෙගුණ කරලානේ කියන්නේ. ඉතින් මෙයා මේක දවස් දෙකක් නිරීක්ෂණය කළා මේක දැක්කා. දැක්කට පස්සේ දෙන්නටම අවවාද කළා අරය ටිකක් ආවේගශීලී. අවවාද කළා මේ සම්බන්ධය අරයි යන්න එපා. අරය කිව්වා මට එහෙම සම්බන්ධයක් නැහැ මේ බස් එකේ දකින්නකොට අපි කතා කරනවා. ඒතර උපේක්ෂා බලන්න මේ නොයොසීම කොයිතරම් මිනිස් ජීවිතවල ප්‍රශ්න ඇති කරනවද කියලා. ඊට පස්සේ වෙලා තියෙන්නේ ආයි දවසක අර පිරිළමයා බස් එකේ එනකොට අර ගෑල් ළමයා එතන තමයි සීට් එක තිබිලා තියෙන වාඩි වෙලා ඇවිල්ලා මේක තව කෙනෙක් දැකලා ආයි ගිහිල්ලා කිව්වා අර අධ්‍යාපනයක් නැහැ හික්මීමක් නැහැ ඉවසීම ප්‍රගුණ කරගෙන නැහැ ඔහු දුෂ්කර පරිසරයක අවුවේ පලංචි දාලා වැඩ කරන්න උට කේන්ති ආවා එතකොට ඔහු මොකද කළේ මග රැකගෙන ඉඳලා අරයට බැන්න ඇයි ඔයා අරයයි කායි කතා කරන්න ගියේ ඒක බහින් බස් වීමක් වුණා පහර දීමක් වුණා අතරහවිච්ච දේ ගැහුවා මොකද උනේ අර විශ්වවිද්‍යාල තීරිච්ච ළමයා මිය ගියා ඊට පස්සේ මෙයා මොකද කළේ මෙයාට ගෙදර එනකොට ආරංචි වුණා මිය ගිහිල්ලා කියලා මෙයා හැංගුණා ඊට පස්සේ ප්‍රීළමයාගේ පැත්ත කට්ටිය ඇවිල්ලා මෙයා හිටියේ නැතිනම් තාත්තට ගැහුවා තාත්තා මිය ගියා ඊට පස්සේ මොකද ඒ දුකට අම්මා සීවිදි නසා ගත්තා අවසානයේ මේ අත්අඩංගුවටපත් වෙලා හිරගත වුණා හිරගත වෙලා එයා වැරදි ගියයි කියලා ඔප්පු වුණා ඉතින් අවුරුදු 36ක් වෙනවා දැන් අර ගෑල්ලම විශ්වවිද්‍යාලෙ ගිහලා ඔක්කොමත් කරලා විවාහයලා දරුවෝ මම හිතා දන්න විදිහට 3 දෙනෙකුත් ඉන්නවා ඒතකොට මේකේ කවුද පෙරදුනේ කවුද දිනුනේ ඔහුගේ නොයොසීම තුළ ඔහුට ජීවිතාන්තය දක්වා ඔහු හිරේට නියම වුණා. ඒ වගේම ඔහු ආදරය කළ ආදරය ඔහුට අහිමි වුණා. ඒක වෙන කෙනෙකුට උරුම වුණා. මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති උගත් අහිංසක දරුවෙක්
නිකන් ජීවිතේ වන්දි ගෙව්වා. තමන්ගේ තාත්තට ජීවිතේ වන්දි ගෙවන්න උනා. ඒ දුක දරා ගන්න බැරුව අම්මා ජීවිතේ නැති කරගත්තා. බලන්න නොයසීම ඇති කරපු හානිය කොච්චර ප්‍රබලද කියලා. එතකොට අඩු වැඩි වශයෙන් අපේ ජීවිතවල අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඉවසීම ප්‍රගුණ කරන්න ඕන හැම තැනකම ඉවසන්න ඕන. ඒ කියන්නේ ඉවසන්න බැරි තැන් වලත් ඉවසීම හරි හොඳයි. එතකොට ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපේ සමාජයේ අද තියෙන දේවල් බලනකොට අපිට ඉවසීමට වඩා නොයවසීම තමයි දැන් අපි චිත්‍රපටියක් බැලුවත් ඒක ඉවසන්න නෙමෙයි පුරුදු කරන්නේ. ගහන්න කියලා තමයි කියන්නේ. හැමතැනම එහෙම. දැන් ඔබ දන්නවා ටෙලි නාට්‍යයක් බැලුවා කෑම මේසේ අරයා හිතරිදෙන වචනයක් කිව්වොත් කෑම එක දමලා ගහලා යන්න තමයි උගන්වන්නේ. හැබැයි සියල්ල අතරේ ප්‍රායෝගික ජීවිතය සාර්ථක කරගන්න නම් මේ මිනිස්සෙක් ගොඩනගා ගන්න ඕන හොඳම ගුණ ධර්මයක් තමයි ඉවසීම කියලා කියන්නේ. ඔව් ඉතින් අපිට ඉවසන්න පුළුවන් නම් අපි කොච්චර දිනුම්ද මේ කතාබහ අහගෙන ඉන්නකොට ඔබතුමත් එක්ක ඇත්තටම ජීවිතයක වටිනාකම තේරුම් ගන්නේ නැතුව මේ පුංචි වෙලාවකට නොහික්මුණු විදියට හැසිරුණොත් කී දෙනෙක්ගේ ජීවිත නැති කරගෙන තමන්ගේ ජීවිතයත් නැති කරගන්න වෙනවද? ඒ වගේම තමයි ඔබ ජීවිතය ගන්න සමහර තීරණ තුලින් ඔබට පසුතැවෙන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන් ඉවසන්නේ නැති වුණොත්. ඔබතුමාගෙන් මට අහන්න හිතුණා දැන් අර අපි ජනවාරයේ කතා කරනවානේ මේ ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉවසලා බැරිම තැනත් ඉවසන්න ඕනේ. අපි ඉවසලා බැරි වුණොත් කාලයට හරි ඉඩ දෙමු. මේ කතා සියල්ල හරිද? මේ ඉවසීමෙන් ඇත්තටම සැනසීම ලැබෙනවාද? සමහර තැන්වල කෙනෙක් හිතන්න පුළුවන් මම ඉවසන්නේ නැතුව මේක කරලා දෙන්න නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ කියන තැනට එන්නත් පුළුවන්. ඇත්තද මේ කතාවත්? අවුපේක්ෂ දැන් ඔතන ඔක පොඩ විවාදාත්මක වෙන්න ඉඩ තියෙනවා. මොකද ඉවසීම සම්බන්ධව මං කිව්වේ අර සම්ප්‍රදාය උගන්වපු මත, සංස්කෘතිය උගන්වපු මත, ආගම් දහම් උගන්වපු මතත් එක්ක ගැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන් හැම වෙලාවෙම මොන හරි දෙයක් වෙනකොට හැම කෙනාම වැඩිහිටියෝ වගේම සමාජය කියන්නේ ඉවසන්න. අපි වචනෙකුත් හදලා තියෙනවා ඉවසීමේ සැනසීම ලැබෙයි කියලා. ඔක හොඳටම කියන්නේ එහෙම නෙවෙයි. ඉවසන දනා රුපු රුදයට ජය කොඩිය කියලා. ඒ කියන්නේ ඉවසන මිනිස්සයා දවසක ජය ගන්නවා. ඔහු අතිශයින් සාර්ථක වෙනවා කියන කාරණේ. ඒක බොරුවක් නෙවෙයි, ඒක ඇත්ත. හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඉවසීම කියලා කියන්නේ දැන් ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා කිව්වට දැන් හිතන්නකෝ අපිට ඉවසන්න වෙන මේ සිද්ධිය සිද්ධ වෙන උපේක්ෂා කාගේ හරි අත්වැරද්දකින් නම් ඇත්තටම නොදැනුවන් නම් මේක වෙන්නේ. මේක දප්පර ගානක සිද්ධියක් නම් මේකෙන් මට මගේ ආදරණීයන්ට වෙච්ච හානිය හරි චූටි නම් වැදගත් නැත්නම් ඒක ඉවසුවට කමක් නැහැ. ඒක පොඩි දෙයක්. ඒක අමතක වීමෙන් අත්වැරද්දකින් වුණා කියලා කියන්න. හැබැයි ඒ සිද්ධිය හිතාමතා සැලසුම් සහගතව නැවත කරනවා නම් ඒකෙන් අපිට ලොකු කායික වේදනාවක් දැනෙනවා නම් මානසික වේදනාවක් දැනෙනවා, චිත්ත පීඩාවක් දැනෙනවා නම් අපේ සාමයේ සංහිඳියව බිඳ වැටෙනවා නම් අපේ ව්‍යාපාර බිඳ වැටෙනවා නම් අපේ ජීවිත බිඳ වැටෙනවා නම් තවදුරටත් ඉවසීම තුළ සැනසීම ලැබෙයිද කියන ගැටලුවක් තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. හිතන්නකෝ එක කාන්තාවක් ඔන්න විවාහ වුණා. විවාහ වෙලා යෝජිත විවාහයකින් යෝජිත විවාහයක් මේක මහත්මයා ගෙදර එලා ටික දවසක් යද්දී හොඳටම තේරෙනවා මහත්මයා බේබද්දෙක් කියලා. තේරෙන භාෂාවෙන් කිව්ව බොනවා. බොනවා කියන එක උපරිම බේබද්දෙක්. කියන්නේ දවස ගානේ බොනවා. ඒ විතරක් නෙවෙයි ඔහු ටිකක් සූදුවටත් ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මේ කාන්තාව දයවැද්ද හැටියට ගෙනාපු දේවලුත් ඔහු නාස්ති කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් ඒව ප්‍රශ්න කරද්දී අතින් පයින් ගහනවා. එයා දිගින් දිගටම ඇයි මෙහෙම ජීවිතයක් මම මේකට නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ ඔයා මට කියපු දේවල් නෙවෙයි දැන් කරන්න කියලා කියනකොට දිගින් දිගටම පහර දෙන්න පුරුදු වෙලා අර පිරිමියා කරන්නේ දැන් හැමදාම ඇවිල්ලා ගහනවා හැමදාම බොනවා හැමදාම ගහනවා. ඒකට දිගින් දිගටම ඇයට ගහන්නේ තිරසනුකට ගහනවා වගේ බිම දාගෙන ගහනවා ඇඳුම් ගලවගෙන ගහනවා බිත්තිය ඔළුවේ හප්පනවා. දැන් ඇයි මාස ගණනක් මෙහෙම ගුටි කනවා. එතකොට දැන් එය ඇවිල්ලා කිව්වොත් එහෙම අපිට සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොනවද කරන්න ඕනේ? නිකන් හිතන්න උපේක්ෂා ඔයා තව ටිකක් ඉවසන්නකෝ කියලා මං කියන එක ප්‍රායෝගිකද? මේ ඒක මහ පොළොවේ යථාර්ථය නෙවෙයිනේ. ඉතින් ඒ තව ටිකක් ඉවසන්න කියන්නේ මොකද? අර බේබද්දගෙන් ගුටි කකා ඔයා ඉන්න කියලා. කොලේ කස්සම් කරලා මිනිහෙක් ගත්තා කියලා ඒ මිනිහට හැමදාම බිත්තිය ඔළුව හප්පන්න දීලා, නිර්වත් කරලා පයින් ගහන්න ඉඩ දීලා, නින්දා අපහාස කරන්න ඉඩ දීලා, මිනිසු පාවා දීලා බයින් ඉඩ දීලා, ඔබට තව ඉවසන්න කියලා මට නම් එහෙම කියන්න බෑ. මහ පොළොවේ ප්‍රායෝගික යථාර්ථය දැනගන්න. එතකොට මොකද කරන්න ඕනේ? ඔයා ඒ මොහොත හැබැයි ඔයාට ඉවසන්න වෙනවා. ඇයි අපි ඉවසන්න ඕන උපේක්ෂා? ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ නැහැ. හැබැයි සැනසීම කරා යන මාර්ගයේ අවශ්‍ය අඩිතාලම දාගන්න ඉවසීම පාදක වෙනවා. ඒ කියන්නේ ඉවසීමෙන් විතරක් සැනසීම ලැබෙනවා කියන්නේ බොරු. ඒක ඇත්තම කතාව බොරු. දෙවරක් හිතන්න ඕනේ ඒ වාක්‍ය පිළිබඳව. වාක්‍ය වල ඒ කියන්නේ ඉවසන්න ඔයා ඕනේ සැනසීම කරා යන මාර්ගයට අවශ්‍ය සැලැස්ම
ප්‍රායෝගික සකසා ගැනීම සඳහා තමයි ඉවසන්න ඕනේ. දැන් මෙතනදී කරන්න ඕනේ ඔයා ඉවසන්න. ඉවසලා මොකද කරන්නේ? හරි දවස් දෙකක් තාම බුටි කන්න. ඒකට කමක් නැහැ. ඔයාගේ අම්මා එක්ක කතා කරන්න, තාත්තා එක්ක කතා කරන්න, යාළුවෙක් එක්ක කතා කරන්න, මහත්තයාගේ පැත්ත එක්ක කතා කරන්න, නීතිඥයෙක් එක්ක කතා කරන්න, ඊසල සැලසුම් කරලා නඩුවක් දාන්න. නඩුවක් දාලා ඔය පිස්සගෙන් අයින් වීම මිසක් ඔයාට සැනසෙල්ලක් නැහැ. ඒ නිසා දැන් හිතන්නකෝ උපේක්ෂා ඇමරිකාවට දැන් මේ බිල් ලාඩන් ගැහුවානේ සැප්තැම්බර් 11 ප්‍රහාරය. ගැහුවේ නිකන් නෙවෙයි 4000 5000 මැරලා යන්න ලෝකේ ඒ වෙලමුරදී උසම බිල්ඩින් දෙක සම්මතලා වෙන්න. දැන් ඇමරිකාව හිතුවනම් කමන්නේ අපි ඉවසනවා කියලා මොකද වෙන්නේ? එහෙනම් බිල් ලාඩන් තාමත් ගහනවා ඇමරිකාව ඉතුරු බිල්ඩින් වලට. මොකද කළේ ඇමරිකාව ඒ වෙලාවේ ඉවසුවා. ඉවසලා ලස්සන සැලැස්මක් ඇදුවා. අවුරුදු 10ක් 11 එක දිගට හඹා ගිහිල්ලා තමන්ගේ රාජ්‍ය විනාශයට තමන්ගේ මිනිස්සු මරු ඝාතකයව ඝාතනය කළා. ඒක තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව ඔය කියන සම්ප්‍රදාය තුල කියන ඉවසීම හැමතැනටම අදාළ කරලා දැන් උදාහරණයක් අපි අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නානේ. අනේ කමක් නැහැ ප්‍රභාකරන් ඔය දිගටම අපි ඉවසන්න ඕනේ කියලා එහෙම හිටියනම් එහෙනම් අදත් ගහනවා. අදත් බිම් බෝම්බ පිපිරෙනවා. අදත් ක්ලේමෝ පිපිරෙනවා. ඒ නිසා සමහර තැන්වලදී මෙහෙම ඉවසන්න ඕනේ. ඒ ප්‍රශ්නේ ජය ගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලම දාගෙන ඒක ක්‍රියාත්මක කරන්න කාලයක් ඕන නිසා අපි ඉවසන්න ඕනේ. එහෙම නැතුව ජීවිතයේ තියෙන හැම ප්‍රශ්න වලින්ම ඒ හැම ඉවසීමක් තුළම සැනසීම ලැබෙනවා කියන එක නම් නිකන් සම්ප්‍රදායික හිතලුවක් විතරයි, නිකන් ගජබින්නක් විතරයි. ඒක මහ පොළොවේ යථාර්ථයක් කරන්න තියෙන අවකාශය හරිම අඩුයි. අනිවාර්යෙන් ඉතින් ඉවසීමෙන් සැනසීම ලැබෙනවාද අපි දෙවරක් හිතමු. දෙවරක් හිතලා මේ පිළිබඳව කතා බහ කරමු. ඔබතුමාගෙන් අහන්න ඉතන දැන් අපේ තරුණ අය එහෙමත් නැත්නම් ගොඩක් ඉවසනවා අඩු අයනේ තරුණ අය කියලා කියන්නේ දැන් අත්දැකීම් ප්‍රමාණය ඔබට වැඩි වෙනවත් එක්කම ඔබ ජීවිතේ යම් දෙයක් තෝරගත්තාම යම් දෙයක් පිළිබඳ අවබෝධයක් ගත්තාම ඉවසන්න ඕනේ. එහෙමත් නැත්නම් අත්දැකීම් ලබා ගන්නවා. මේවා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. නමුත් අද රටේ ඉන්න මේ තරුණයින්ගේ ඉවසීම පිළිබඳව අපේ රටේ මිනිස්සුන්ගේ ඉවසීම පිළිබඳව මේ යථාර්ථය ඇතුළේ වෙන්නේ මේ කාල සීමාව ඇතුළේ කතා කරොත් මොන වගේ තැනකද තියෙන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. මේ දැන් උතන තරුණයන්ගේ කියන සාධකය අපිට ගන්න පුළුවන්. හැබැයි සමාතංගක පොඩ්ඩක් ලඝු කිරීමකුත් වෙනවා දැන්. මොකද මම ඈතකදී ඇහුවා දකුණු පළාතේ අවුරුදු 62ක මිනිස්සේ තමන්ගේ වත්තේ තරුණයෙක් කොස් ගෙඩියක් ඇදුවා කියලා කැත්තෙන් කොටලා මරලා තිබ්බා. ඒතර ඔහුගේ වයස අවුරුදු 62යි. ඒතකොට තරුණයෙක් නෙවෙයිනේ. තරුණයෙක් නෙවෙයිනේ. එතකොට ඔහුට ඉවසීම තිබ්බද කියන එක. එතකොට දැන් ඕක වෙලා තියෙන්නේ ප්‍රේක්ෂා දැන් අපි අපේ රට ගත්තු දැන් අපි ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ වගේ රටවල්. එහෙම නැත්නම් අපි සිරියාව, සුඩානය, ලිබියාව, ගානාව, සයරේ ඒ වගේ සමහර රටවල් තියෙනවා ලෝකේ ඒ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් රටවල් වල ජීවත් වෙන මිනිස්සුන්ට ඇත්තටම ඉවසීමක් නැහැ. ඉවසීමක් නැහැ. ඒ කියන්නේ සරල එක්ක ආගමික කාරණා එක්ක දේශපාලන කාරණා මොනවා හරි සරල සිද්ධියක් අරන් ඕන වෙලාවක මේ මිනිස්සු ප්‍රකෝප කරන්න පුළුවන්. මරණ, ගිනි තියන, ගහන, විනාශ කරන මට්ටමට මේ මිනිස්සුන්ගේ මතේ ටක් ගාලා හදන්න පුළුවන්. හරිම සරලව හේතුව ඒ සමහර රට දැන් අපි ගත්තොත් එහෙම යුරෝපීය සමහර රටවල් දැන් අපි සමහර ගත්තොත් උන ෆින්ලන්තේ, නෙදර්ලන්තේ, ස්විට්සර්ලන්තේ, නෝර්වේ කියන එක, ඔය ස්කැන්ඩිනේවියා රටවල් කියලා කියන්නේ ඒ වගේ රටක මිනිස්සු ක්ලේසියෙන් මිනිස්සෙක්ව මරන්න යන්නේ නැහැ. ගහන්න බයින්න යන්නේ නැහැ. කොටන්න යන්නේ නැහැ. ආගමික කාරණයකට, දේශපාලන කාරණයකට තවත් ජන සමාජය මිනිස්සු මරන්න කපන දේවල් වලට මේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ හේතුව ඒ අධ්‍යාපන ආකෘතිය සහ ඒ රටවල් වල තියෙන ඒ පරිසර තත්ත්වයේ විසින් මේ මිනිස්සු බොහොම ඉවසිලිවන්ත මිනිස්සු විදිහට ගොඩනගලා තියෙනවා. හැබැයි අපි වගේ රටවල් වල ගත්තොත් එහෙම ඔබ අහපු ප්‍රශ්නෙට හොඳ උත්තරයක් කෙලින් උත්තරයක් දුන්නොත් උපේක්ෂා ඇත්තට අපේ රටේ ඉවසීම නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට ඇත්තට ඉවසීම නැහැ. ඒතර මේකදී මෙහෙමයි දැන් අර තරුණයාට ඉවසීම නැහැ කිව්වොත් නිකන් හරියට නිකන් තරුණෝ වැරදි අපි හරි වගේ මතයකනේ ඉන්නේ. අපි බලන්න ඕනේ මෙතනදී ඉවසීම නැතුනේ ඇයි කියලා. මම පොඩි සරල කාරණයක් කියන්නම්. දැන් මම ගමේ ඉස්කෝලේ ඉඳලා මගේ ගෙදර ඉඳලා මං ගිය ගුරුකුලයට කැලණි ගුරුකුල විද්‍යාලයට මම බස් එකේ එන්න ඕනේ. ඒතකොට මම බස් එකේ ඒ පොඩි කාලේ මම බස් එකේ යනකොට බස් එකක් එන්නේ හරි ගොඩක් වෙලා ගිහිල්ලා බස් වල යන්න එක හරිය අමාරුයි. ඒ උපේක්ෂා අදත් බස් වල යන එක අමාරුයි. කියන්නේ මම සාමාන්‍ය පෙළේ උසස් පෙළ ඉවර කරලා අද අවුරුදු කීයක් ගිහිල්ලාද බලන්නකෝ. ඉතින් එදා මම විඳ දුක අද මම බස් වල යන්නේ නමුත් බස් වල ගියොත් ඒ දුක මට හැම විඳින්න තියෙනවා. ඒ කියන්නේ එදා මිනිස්සු කෝච්චි වල යනකොට විඳ දුක අදත් විඳිනවා. දැන් අපි ජපානයට ඔබ ගියොත් එහෙම ජපානයේ බස් එකක යන මිනිහෙකුට ඇත්තට හිතන්න කිසිම දෙයක් නැහැ. වෙලාවට බස් එක එනවා, බස් එක හරි පිරිසුදුයි, රියදුරා ඉතුරු සල්ලි ඩ්‍රයිවර් මාටියා ගහන්න හදන්නේ නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට කේන්ති ගන්න කිසිම සාධකයක් ඒ ආර්ථික සමාජ දේශපාලන පරිසරය තුළ ඉතිරි කරලා නැහැ. දැන් ඔබ සිංගප්පූරුවේ පුරවැසියෙක් නම් ඇත්තට ඔයාලට මොනවද කේන්ති ගන්න තියෙන්නේ කියන්නකෝ. දරුවෙක් ඉස්කෝලේට දාන්න වෙයිටිං ලිස්ට් එකේ ඉන්න ඕනේ. ඉස්කෝල වල උගන්වන්නත් නැත්නම් ටියුෂන් යන්න කියලා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.
ඒ වගේම බස් එකක් එනකන් 7:30ට බස් එක එනවා කිව්වොත් හරියට 7:30ට එනවා. කෝච්චි එහෙම පෝලිං වල ඉඳලා ටිකට් ගන්න අවශ්‍ය නැහැ. ඒවා ටිකට් ක්‍රම තියෙනවා. ඒ හදිසියෙ හිතන්න පාරේ යම්සි වරදක් ඔබේ අතින් වෙලා දඩ ගන්නවා කියලා ඒත් පොලිසිය කිසි ගැටලුවක් නැහැ. ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් තියෙනවා. අවුරුදු කොලේ සැරයක් දඩ කොලේ එවන්නේ. පගාව ජරාව ගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රටවල් වල පරිසර තත්වයන් විසින්ම ඇත්තට මිනිස්සුන්ට කේන්ති යන්නේ නැති තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඔබතුමා ඔය කියන කාරණයක් එක්ක මිනිස්සෙක් ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කරන්න හෝ මිනිස්සෙක් ඉවසන්න නම් රටක් තුල දේශපාලනික සංවර්ධන ඒ වගේම තමයි සමාජීය කරුණු අනිවාර්යෙන් බලපානවා කියන එක මෙතන ගම්‍ය වෙනවද? අන්න හරි එපෙක්ෂා. මොකද ඒක කතා නොකර අපි කිව්වොත් මේ තරුණුන්ට හරි කේන්ති යනවා. ඒගොල්ලෝ වැරදි. ඒගොල්ලන්ට පෞරුෂ දුබලතාවයක් තියෙන කියලා. ඒක කර්මයට කරන අසාධාරණයක් වෙනවා. දැන් ඔයාලට සරලම කාරණේ ආයි කියන්නම්කෝ. දැන් ඔබ සිංගප්පූරුවට ගියොත් කවදාවත් සිංගප්පූරුවේ පොළොවේ වාට කෙල ගහන්න හිතෙන්නෙත් නැහැ. කොලයක් බිම දාන්න හිතෙන්නෙත් නැහැ. එතනට පත් කරලා තියෙනවා ඒ රට. ඒ පරිසරයේ විසින් ඔහුව ඒකට පෙළඹීමේ සාධකේ නවත්තලා තියෙන්නේ. දැන් ඒ වගේම ලංකාවේ දියතුයිනට යන්න. දැන් ඔය මෑතකදී කරපු සංවාද දියතුනට ගිහුව කවදාවත් ඔබට බිම කෙල ගහන්න හිතෙන්නේ නැහැ. කොල කෑල්ලක් දාන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ වගේ දැන් අපි ආයි ගියොත් එහෙනම් සිංගප්පූරු පරිසරයේ විසින් දැන් සමහරට අපේ රටේ ගලුවොත් එහෙනම් පොලිසියට තරුණයෝ වෛර කරනවා. පොලිසියට කතා ඒ කියන්නේ වෙනම භාෂාවකින් කතා ඒක මාධ්‍යයක් කරා අපි කියන එක හරි නෑ. ඒතකොට සිංගප්පූරුවේ පොලිසියට ඉරණම අත් වෙලා නැති ඇයි? ඔවුන් ඒ හරි විනිවිදභාවයෙන් යුක්තව ඒ තියෙන නීතිමය ආකෘතිය හරි සදාචාරයි. මිනිස්සුෙක් රස්තිය අඩු කරන්නේ නැහැ, පගාව ගන්න නැහැ, ආයතා විදියට හම්බ කරන්නේ නැහැ. නීතිය සැමට එකයි. ඒ කියන්නේ law above all නීතිය සියල්ලට ඉහළින් තියෙනවා. නීතිය සැමට එකයි. එහෙම සමාජික මිනිසුන්ට කේන්ති යන්න ඕන අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපිට රට හදන්න නම් අපි හැමදාම බණ කියනවනේ. දැන් ආගමික හැම වැඩසටහනම කියන්නේ ඉවසන්න කියලානේ. ඒ වුණාට ඉවසන්න කිව්වට වැඩක් නැහැ. මම පාසල් යන කාලේ තිබ්බ බස් දුර්වල බස් සේවය නම් තාමත් තියෙන්නේ. කොහොමද මිනිස්සුන්ට ඉවසන්න කියලා කියන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මේ රාජ්‍ය පාලන ආකෘතිය විසින් මිනිස්සු ඉබේම ඉවසන්න පුළුවන් මට්ටමට පත් වෙන සමාජයක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඔය කියන අර සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනේ කියන එකට ඔතන ගැලපෙනවද? ඇත්තට සිස්ටම් චේන්ජ් එකක් ඕනේ. හැබැයි ඒ සිස්ටම් චේන්ජ් මේ රාජ්‍ය ගොඩනැගිලි ටික අල්ලගෙන පාරවල් වල ගිනි තියලා එහෙම සිස්ටම් ඔය මේ මොඩල් එකට සිස්ටම් චේන්ජ් කරලා තියෙන ලිබියාවේ සිරියාව වගේ රටවල් වල විතරයි. ඒ රටවල් වල විනාශ වුණා. හැබැයි අපිට මේ පවතින ක්‍රමයක් එක්ක ගිහිල්ලා ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. දැන් අර එකපාරට වෙන පරිවර්තනය මේ වගේ පුංචි රටවල් වල රොතු දෙන්න. දැන් ලීකුවන් සිංගප්පූරුවේ 1958 අගමැති වෙනකොට හරිම නරක රටක් තිබ්බේ. අපිටත් වඩා නරක රටක්. හැබැයි ලස්සනට ක්‍රමානුකූල සැලැස්මක් ඔස්සේ ඔහු අවුරුදු 10ක් 15ක් ඇතුළත රට ලෝකේ හොඳම රටක් බවට පත් කළා. ඒ නිසා අපි පුරවැසියා කියන්නේ හැබැයි ඔබ තේරුම් ගන්න අපි මේ මොන කතා කිව්වත් රජයයි ආහාරයෙන් මෙන් අඩුපාඩු තිබ්බා කියලා ඔබ නොයිසීලිවන්ත පුද්ගලයෙක් වෙන්න බෑ. දැන් සමහර වෙලාවට පහුගිය දිනවල පව රැල්ලට තරුණු එක දේවල් කළා. හැබැයි හෙට හින්දා නඩු යටේදී තනියෙන් ගිහිල්ලා ඒවට මිල ගෙවන්න වෙන්නේ. තනියෙන් තමයි ගෙවන්නේ. රැල්ලට ගිහලා මොනවා කළා තනියෙන් මිල ගෙවන්න ඕනේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ ඉවසීම හදා ගන්න ඕනේ. ඉවසීම කියන දැන් මට ඕනුණා විශ්වවිද්‍යාල ජීවිතේ රට වෙනස් කරන්න. මම මොකද කළේ? විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා මම පොත්පත් ලිව්වා. දැන් මම ලිව්ව සමහර කළමනාකරන පොත්පත් කර්මාන්තශාලාවල ඇප්ලයි කරනවා. දැන් උදාහරණ තත්ත්වකව සංකල්පය ගැන මම ලිව්ව පළවෙනි කෘතිය නිසා දැන් කෘති ගණනාවක් මම ලියලා තියෙනවා. ඒවා පාවිච්චි කරලා කර්මාන්තශාලාවල නාස්ති අපතයන් ගොඩාක් අඩු කරලා තියෙනවා. ඉතින් මම මේ විප්ලවය කළානේ. එතකොට මේ වැඩසටහන් වල ජීවිත කොච්චර මිනිස්සු හදා ගන්නවද මේ වහලා අපිට කතා කරනවා. ඒ කියන්නේ වෙනසක් කරන්න ඕන නම් වෙනස ඔබ වෙන්න. ඒ කියන්නේ ඔබට තමයි වෙනස කරන්න පුළුවන්. ඒ හින්දා තේරුම් ගන්න ඕනේ අපේ පොඩි ජීවිත කාලයනේ තියෙන්නේ. ඒ කාලේ අපි ඉවසීම කියන එක හදාගන්නත් ඕන, අවේගශීලී නොවෙන්නත් ඕන, ඉවසීම හදාගන්න ඕන. හැමදාම ඉවසමින් අර නිවටේක් වගේ ඉන්නත් නෙවෙයි, ඉවසලා ඊගාව කරන්න ඕන දේ අපි සැලසුම් කරගන්න ඕන. ඔව් අපි තනිව වෙනස් වුණොත් එහෙමත් නැත්නම් තනිව ඉවසන්න පටන් ගත්තොත් අපිට රටක් රාජ්‍යයක් අල්ලගන්න. එහෙමත් නැත්නම් අපිට දිනන්න හැකියාව ලැබෙනවා මේ ඉවසීමත් එක්ක. බොහෝ දේ කතා බහ කරා දැන් නැතුව කාලයත් අපිත් ගිලිහිලා යනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා තවත් දවසක අපි ඉවසීම වගේම මාතෘකාවක් සමග කතා කරමු. මේ නරඹන ප්‍රේක්ෂකයන්ට බොහොම වටිනවා. ඒ වගේම අපිටත් බොහොම වටිනවා මෙන්න මේ වගේ මාතෘකාවක් පිළිබඳ කතා කිරීම. අද දවසේදී අපිත් එක්ක මේ ඉවසීමෙන් සැනසීම ලැබෙද? එහෙමත් නැත්නම් ඉවසීම කියන එක පිළිබඳව කතා කරන්නට අපි ආරාධනා කරේ කළමනාකරන මානව හැකියා පුහුණුකරු උපදේශක ලසන්ත කාර්යපෙරුම් මහත්මයාට ආයිබෝන් කියලා සමුදෙනට සූදානම් ඔබතුමාට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.